සුව වේවා සුවබෝ වේවා ඔබට රටට මුළු ලෝකයටම සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද නොවැම්බර් මාසේ 3 වෙනිදා බදාදාවක්. 1505 අවුරුදු නොවැම්බර් මාසේ 3 වෙනිදා තමයි ලොරෙන්සෝ ද අල්මේඩා යහපත් වුණේ ලංකාවට. එදත් මේ වගේම වැසි කුණාටු සහිත දවසක් කියලායි කියන්නේ. එතකොට කුණාටුවකට අහුවෙලා ලොරෙන්සෝ ද අල්මේඩා ඇතුළු කණ්ඩායම ඒ සුලි කුණාටුවට අහුවෙලා ගාල්ල පැත්තට ගාල්ල වරායට සෙන්දුනා කියලායි ඉතිහාස පොත ලියාගෙන තියෙන්නේ. ඒ 1505 නොවැම්බර් මාසේ 3 වෙනිදා ලොරෙන්සෝ ද අල්මේඩා කුණාටුවකට අහුවෙලා ලංකාවේ ගාල්ලට ගොඩ වැස්සයින් පස්සේ සිද්ධ වෙච්ච දේවල් වල ප්‍රතිඵල තමයි අදටත් අපි එක පැත්තකින් ගත්තාම භුක්ති විඳින්නේ. ඊට පස්සේ පරංගින් ඉස්සෙල්ලම ලංකාවට ආපු දවස විදියට ඊට පස්සේ පරංගි ආක්‍රමණයක් සිද්ධ වෙනවා. පෘතුගීසියනවා, ලන්දේසියනවා, ඉංග්‍රීසියනවා. අපි ඉන්නේ පත්තර මේන්තුවේ. පරංගි ආවයින් පස්සේ පෘතුගීසින් ආවයින් පස්සේ ඔහොම ලොරෙන්සෝ ද අල්මේඩා අද වගේ දවසක ඉස්සෙල්ලම ආවයින් පස්සේ ලංකාවට ඇතිවෙච්ච පෙරළියේ විපාක විදියට අපිට බොහෝ දේවල් වෙනස්කම් සිද්ධ වෙනවා අපේ රටේ, අපේ සමාජයේ, අපේ අතරේ. ඒක තවමත් එහෙම සිද්ධ වෙමින් යනවා. ඉස්කෝලේ, ස්ථාලේ, ඊට පස්සේ රෙජිමේන්තුව, ඇබෑර්තුව, ගෝරමේන්තුව මේ වගේ වචන වගේම පත්තරමේන්තුවත් එතකොට එන්නේ ඒ මුල තියෙන්නේ එතනයි. අපි අද පත්තරමේන්තුවෙන් ලංකාවේ ජාතික පුවත්පත් අද වාර්තා කරන ප්‍රධාන සිරස්තල් මොනවද කියලා විමසන්න ලැහැස්සි. බණ්ඩාර ඇලේගොඩ කවියා එක තැනක ලියලා තිබුණා, ඔබමය මෙතෙක් මා කියවූ හොඳම පොත, එනමුත් එයින් අඩක්වත් තවම කියවලා නැත. ඉන්මා අඩක්වත් කියවා ඉවර නැත. ඔබමය මා කියවූ හොඳම පොත, හැබැයි කරුමක මහත එයින් අඩක්වත් තවම කියවන්න බැරි වෙලා තියෙනවා. දේශපාලනය ගැන කියවන කරන සහ දේශපාලන කරන උදවියට මහින්ද රාජපක්ෂ කියලා කියන්නේ පොතක්. විමර්ශනශීලී පොතක්. නිකම් පොතක් නෙවෙයි, රෙෆරන්ස් බුක් එකක්. විමර්ශනය කරනවා නම් චරිතය. දේශපාලන ભેදයෙන් තොරව ඊයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 5 වෙනි සංවත්සරයේ වෙනුවෙන් එතුමා කරපු කතාවත් හරියට දේශපාලනඥයන්ට ටියුෂන් දුන්න වගේ කතාවක්. ඒ නිසා අද ජාතික පුවත්පත් සියල්ලෙහිම වගේ ප්‍රධාන සිරස්තලයේ බවට පත් වෙන්නේ අග්‍රාමාත්‍යතුමා ඊයේ කරපු කතාව. ආණ්ඩුවේ සමගිය රැක ගැනීම ප්‍රධාන පක්ෂයේ වගකීමයි දිනමින වාර්තා කරනවා. ඒ කතාව ඒ විදිහට සහෝදර පක්ෂ ආධාරක කිහිලිකරු නෙවෙයි, බලය ලැබුණු පසු දේශපාලනයෙන් ඈත්වීම අපට අවාසියක් වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 5 වන සංවත්සර උළෙලේදී අගමැති කියයි. ඊළඟට අද දිවයින පුවත්පත කියනවා, ආණ්ඩුව ගේන්න එක රෑනට සිටි සෙසු පක්ෂ අමතක කරන්න එපා. ආණ්ඩුව ගේන්න එක රෑනට සිටි සෙසු පක්ෂ අමතක කරන්න එපා. අගමැති පොදු පෙරමුණේ සංවත්සරයේදී කියයි අනුර බාලසූරිය කියන්නේ, ඔවුන් අපේ අතකොළුන් නෙවෙයි. ජනතාවගේ හඬ තේරුම් ගන්න ඕනේ. ගුරු වර්ජනයේ දුරදිග ගියේත් ගොවි උද්ඝෝෂණවලට හේතුවක් උනේත් අපි ජනතාව අතර නොරැඳීමයි කියලා අද දිවයින පුවත්පත ඒ කතාව එහෙම වාර්තා කරනවා. ඊට පස්සේ අද මව්බිම පුවත්පත ඇතුල් පිටුවක මේ පිළිබඳව, මේ සංවත්සර උළෙල පිළිබඳව වාර්තා කරනවා. ඒ වාර්තාවේ අගමැතිතුමා කියපු කතාව සමස්තයක් විදියට ගොනු කරලා තියෙනවා. මේ කතාව පොහොට්ටුව අයට විතරක් නෙවෙයි, අනිත් ඕනම පක්ෂයක උදවියට හොඳ පාඩමක්. දේශපාලනයට ඉන්න උදවියටත් ටියුෂන් දුන්න හා සමානයි කියලා හිතෙන්නේ. දුෂ්කර අවධියේ එකට සිටි කුඩා පක්ෂ කිහිලිකරු හෝ අතකොළු ලෙස සලකා ඈත් නොකළ යුතුයි. එදා හිටපු සියලු පක්ෂ එක රෑනට එකට ඉන්න ඕන. පක්ෂයක කීර්තිය ජනප්‍රියභාවය රැකෙන්නේ ආණ්ඩු බලයෙන් නෙවෙයි. පක්ෂයක ජනප්‍රියභාවය රැකෙන්නේ ආණ්ඩු බලයෙන් නෙවෙයි. ආණ්ඩු බලය ගන්නාතුරුම ඊටාම ඉවසීමෙන් කැපවීමෙන් අපි දේශපාලනය කරනවා. ආණ්ඩු බලය ගත්තට පස්සේ අපි දේශපාලන කටයුතු වලින් ඈත් වෙනවා. මොන තරම් මර්ධනයකට ලක්වුණත්, මොන තරම් පීඩනයකට ලක්වුණත් අපි ප්‍රජාතන්ත්‍රවාදී ගැන විශ්වාසය තියලා වැඩ කළා. අපිව හිරේ විලංගුවේ දැම්මත් ජනතාව කලබල කරවල, වර්ජන රැලි මෙහෙවල ජනතාව අඳුර තියන්න කටයුතු කළේ නැහැ. ඒ නිසාම තමයි වගකිය යුතු පක්ෂයක් හැටියට ජනතාව අපිව බහරගත්තේ. ඒ වගේම මොන බාධකකම් කටළු ආවත් ජනතාව අත ඇරලා දිව්වේ නැහැ. බය වෙලා කලබල වෙලා තීරණ ගත්තේ නැහැ. ඒ නිසා තමයි මේ තරම් ඉක්මනට අපි මේ ගමන ආවේ. ඒ ඉතිහාසය අපි මතක තියාගෙන තමයි ඉදිරියට යන්න ඕන කියලා
අගමැතිතුමා කියන්නේ ආණ්ඩු බලය අහිමි වෙලා මර්ධනයට ලක් වුණාම නැගිටින්නේ කොහොමද කියන එක පොහොට්ටුවෙන් ඉගෙන ගන්න. ඒකයි අපි කිව්වේ මේක පොහොට්ටුවයට විතරක් නෙමෙයි හැමෝටම හොඳ පාඩමක් කියලා මේ කතාව. විපක්ෂයේ ඉන්නකොට ජනතා ප්‍රශ්න අතට අරන් ආණ්ඩුවත් එක්ක අරගල කරන්නේ කොහොමද කියන එක පොහොට්ටුවේ ඉතිහාසයෙන් තේරුම් ගන්න. ගුරු උද්ඝෝෂණ, ගොවි උද්ඝෝෂණ ඇදී යන්නේ අපි දේශපාලනයෙන් ඈත් වුණු නිසා. ඒ වගේම ප්‍රශ්න තියෙන වෙලාවට ඇතුළට වෙලා ඉන්න එපා, යන්න එළියට. කැපිතිගොල්ලෝ බෝම්බ ගහද්දි යුද්ධ කරගෙන යන්න ඔන්න මෙන්න තියෙද්දි නැත්නම් යුද්ධය තර්ජනාත්මක තැනකට අවිල්ලා තියෙද්දි තමයි කැපිතිගොල්ලෝ බෝම්බ පුපුරන්නේ. මිනිස්සු මට බැන්නා. මිනිස්සු ඇහුවා දරුවන්ගේ මලමිනි අතේ තියාගෙන ඇහුවා තව දුරටත් තව කොච්චර කාලයක් මේ විදිහට අපේ දරුවෝ මරන්න ලෑස්තිද කියලා. ඒ අනුව තමයි තීන්දුව ගත්තේ. පාස්කු ප්‍රහාරය එල්ල වෙච්ච වෙලාවේ රටේ නායකයෝ රටේ හිටියේ නැහැ. හැබැයි විපක්ෂ නායකවරයා විදිහට මම එතෙන්ට ගියා. ජනතාවත් රට යන්න ඕනේ. ප්‍රශ්න ජනතාවගේ මොනවද කියලා තේරුම් ගන්න ඕනේ. ඒකයි කියන්නේ අපිට ඡන්ද දීපු මිනිස්සු මේ වෙනකොට ඉතාම දුෂ්කරව ඉතාම අමාරුවෙන් ඉන්නේ කියන කාරණාවක් tie කිව්වා. කොහොමුණත් රටත් ජනතාවත් දිනවීම මිස කිසිවෙකු පරාජය කිරීමේ අරමුණින් නොවේ අපි මේ පක්ෂය ආරම්භ කළේ කියලා පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මුදල් ඇමතිතුමා ඊයේ කළා ප්‍රකාශයක්. ඒකත් ක්‍රිෂාන් පතිරත් ජයසූරිය සහ කැලුම් චාමර වාර්තා කරනවා අද මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තල අතරේ. ඒ අනුව අපි මේ පක්ෂය ආරම්භ කළ ඉතාමත්ම තර්ජනාත්මක අවස්ථාවකදී දුෂ්කර අවදී එකට හිටපු සියලුම දෙනාට අපි ගෞරවය පළ කරනවා. බැසිල් රාජපක්ෂ මහත්මයා කරන ප්‍රකාශය වාර්තා කරන්නේ අද මව්බිම පුවත්පත. අපේ පක්ෂයට වසර 5ක් වුණත් මම කිසිම අවස්ථාවක පක්ෂයේ වේදිකාවක කතා කළේ නැහැ. මෙවර මට කතාවක් කරන්න කියලා සංවිධායක මණ්ඩලය කිව්වා. ඉදිරියටත් ජනතාවට අවංක දේශපාලන පක්ෂයක් හැටියට අපි කටයුතු කරනවා. නම උක්කුම් වුණාට අපේ පක්ෂය තවම බොන්නේ ප්ලේන්ටි කිරි නෙවෙයි. මේ ගමනට අපිට උදව් කළ මහා සංඝරත්නයට හිස නමනවා. අපේ පක්ෂය කිසිම ජාතියකට ආගමකට කුලයකට අයිති නැහැ. සියලු ආගම් සියලු කුල සියලු ප්‍රදේශ නියෝජනය කරන පක්ෂයක් කියලා බැසිල් රාජපක්ෂ මහත්මයා සඳහන් කරනවා. ඒ වගේම අද පුවත්පත ප්‍රධාන සිරස්තලය හැටියට ගන්නෙත් මේ කතාවම තමයි. පොහොට්ටුව සමග සිටින පක්ෂ කිහිලිකරුන් නෙවෙයි සිරස්තලයේ ඒකමයි. තාප්පවල චිත්‍ර ඇඳි තරුණයන් පාස්පෝර්ට් පෝලිම්වල සිටින් නම් ඔවුන් නැවත රට තුළට කැඳවීම පොහොට්ටුවේ කාර්යභාරයක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා කියයි කියලා අද පුවත්පත වාර්තා කරනවා. සංවත්සරයට පක්ෂ 11 නියෝජිතයන්ට ආරාධනා කළා තිබුණා. සංවත්සරයට විමල් නැහැ. ඉතිරි අය සහභාගී වුණා කියලාත් සඳහන් කරද්දී අද පුවත්පතම ඡායාරූපයක් වාර්තා කරනවා අගමැතිතුමාගේ කතාවට ඉහලින්. ඒ තමයි පාස්පෝර්ට් ගන්න පෝලිම කියලා. අගමැතිතුමා කියනවා පාස්පෝර්ට් ගන්න පෝලිමේ තාප්පවල චිත්‍ර ඇඳපු තරුණයන් ඉන්නවා නම් ඒක ගැන හොයා බලන්න කියලා. හැබැයි දැන් මේ පාස්පෝර්ට් ගන්න ඉන්න පෝලිම මේක හුවා දක්වනවා රට ඇරලා යන්න ඉන්නවා පිරිස් වෙනදට වැඩිය කියලා. ඡායාරූප වාර්තා කරන රොමේෂ් ධනුෂ්ක දිසිලා සමාජ මාධ්‍යෙමත් සෑහෙන්නේ එහා මෙහා හොමාරුණා. හැබැයි සාමාන්‍ය අත්දැකීම තමයි සඳුදා සිකුරාදා මේ වගේ දවස්වල ඕනම දවසක අවුරුද්දේ ඕනම දවසක මේ විදිය පෝලිමක් දැක ගන්න පුළුවන් ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉස්සරහා. ඒක පාස්පෝර්ට් ගන්න යන්නේ උදවිය දකින කාරණාවක්. එතකොට වාර්තාවලට අනුව සාමාන්‍යයෙන් අවුරුද්දකට නිකුත් කරන පාස්පෝර්ට් ප්‍රමාණය සලකා බැලුවම මේ අවුරුද්දේ 65%කින් අඩු වෙලා. ඒ කියන්නේ පාස්පෝර්ට් නිකුත් කරන ප්‍රමාණය 65%කින් අඩු වෙලා කියලා වාර්තා සඳහන් කරනවා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ. ඒ අතරේ අද අඳුරේ ඉන්න වෙයිද නැද්ද? යුගදන විගිවිසුමට එරෙහිව විදුලි සේවකයෝ අද කොළඹට මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තලේ වාර්තා කරන ජේ.ටී. ද සිල්වා සහ චාමර අමරසූරිය තෙල් සහ වරාය සේවකයොත් එක් වෙති. සේවකයන් උද්ඝෝෂණයට එක්වන්නේ ලෙඩ නිමාඩු පිට කියලයි සඳහන් කර සිටින්නේ මව්බිම පුවත්පත. ඒ අනුව වැඩවර්ජනයක් සිදු කිරීමට තීරණය කර තිබියදීත් රටේ ජනතාවට කිසිදු අපහසුවක් ඇති නොවන අයුරින් දැවැන්ත විරෝධතාවක් කොළඹදී පවත්වා යුගදන විගිවිසුමට විරෝධය පළ කිරීමට ලංකා විදුලි බල සේවක සංගමේ සමාජිකයන් ලෙඩ නිවාඩු පිට අද දහවල් 12ට කොළඹදී උද්ඝෝෂණය කරන බව එම සංගමේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මව්බිමට සඳහන් කළා කියලා වාර්තා කරන්නේ මව්බිම පුවත්පත. වරාය සේවකයන්ද අද දින උද්ඝෝෂණයක නිරත වන බව සමස්ත ලංකා වරාය පොදු සේවක සංගමේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානි සඳහන් කරයි කියලයි සඳහන් කරන්නේ. ඒ අනුව ඔවුනුත් අද දවල් 12ට කාන් ඔරලෝසු කනුව අසලට එනවලු. රංජන් ජයලාල් මහත්මයා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්. ඔහු සංවිධානය කරනවා යුගදන විගිවිසුමට එරෙහිව විදුලි සේවකයෝ කොළඹට ගෙන්වීමේ විරෝධතා ව්‍යාපාරය කියලා අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. විදුලි විරෝධතාව නවතන ඉල්ලීම උසාවියෙන් ඉවතට කියලා මේ අතර වාර්තා කරනවා නිමන්ති රණසිංහ.
ලංකා විදුලි සේවක වෘත්තීය සමිතිය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක සමාජිකයන් කොළොන්නාව තෙල් සංස්ථාව ඉදිරිපිට මාර්ගයේ පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයෙන් මහජන පීඩාවක් ඇති වන බැවින් එය නවතා දමන ලෙසට ආඥාවක් නිකුත් කරන්නයි වැල්ලම්පිටිය පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍ර ජයසූරිය මහත්මිය ඊයේ ප්‍රතික්ෂේප කළා කියලා වාර්තා කරනවා ලංකාදීප පුවත්පත. මීට කලින් ආනන්ද පාලිත එක්සත් ජාතික පක්ෂයේ වෘත්තීය සමිතිය සහ දැනට සමගි ජන බලවේගයේ වෘත්තීය සමිති නියෝජිතයෙක් වන ආනන්ද පාලිත මහත්මයා කියා හිටියා තෙල් හිඟයක් එනවා කියලා. මතකයි අර ලොක්ඩවුන් එකට ඔන්න මෙන්න තියා තියෙද්දි තෙල් හිඟයක් එනවා තෙල් නැති වෙනවා කියලා. ඊට පස්සේ මේ ප්‍රකාශය නිසා ජන සමාජයේ දැඩි කැළඹීමක් ඇති වුණා. අධිකරණයට ඉදිරිපත් කළායින් පස්සේ අධිකරණය කිව්වා නෑ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඕන දෙයක් කියන්න පුළුවන් කියලා නිදහස් කළා කියලයි ඒ සිද්ධියත් මතක් වෙනවා. සීනි පාලන මිල ඉවතට හාල් ගෙන්නන්නත් අවසර උදේජී වේකනායක වාර්තා කරන්නේ අද අරුණ පුවත්පතේ ප්‍රධාන සිරස්වල අගමැතිතුමත් කිව්වේ අපිට ඡන්ද දීපු මිනිස්සු බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ කියලා. දෙසැම්බර් මාස අවසානයේ දක්වා සහල් ආනයනය කිරීම සඳහා පෞද්ගලික අංශයට අවසර ලබා දීමටත් සීනි පාලන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කිරීමටත් මුදල් අමාත්‍යාංශය ඊයේ තීරණය කළා කියලා අරුණ පුවත්පත ප්‍රධාන සිරස්වලේ වාර්තා කරන්නේ. මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහත්මයා එක්ක අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන් සමග මුදල් අමාත්‍යාංශය පැවති සාකච්ඡාවකදී මේ තීරණය ගත්තේ. දෙසැම්බර් 31 වනදා දක්වා විදේශ රටවලින් සහල් ආනයනය කිරීමට අවසර ලබා දෙන ලෙස ආනයනකරුවන් කළ ඉල්ලීමට මුදල් ඇමතිවරයා අවසර ලබා දීලා තිබෙනවා. එලෙස ආනයනය කරන සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 100කට ලබා දිය හැකි බව ආනයනකරුවන්ගේ සංගමේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනවිරත්න මහත්තයා කියනවලු. අපි මේ මතක තියලා ලියාගමු. ඔය කැලෙන්ඩර් එක හරි දිනපොතක හරි ලියාගමු. හාල් ගේන්න දෙන්න කියලා කියන්නේ 100ට විකුණන්න පුළුවන් කියන කොන්දේසිය මත. වරාය සිරවී ඇති සීනි කන්ටේනර් 200 නිදහස් කිරීමෙන් පසු සීනි මිල තවත් අඩු විය හැකි බව ආනයනකරුවන් සඳහන් කරනවා. සීනි පරිප්පු ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් කන්ටේනර් 976ක් වරාය හිරවෙලා තියෙනවා. ඩොලර් හිඟේ හේතුවෙන් තමයි මේ තත්ත්වය ඇතිවෙලා තියෙන්නේ. මේ කන්ටේනර් නිදහස් කිරීමට ඇමරිකානු ඩොලර් මිලියන 10ක් අවශ්‍ය බව ආනයනකරුවන් පෙන්නනවා. ඒ මුදල් කඩිනමින් වාණිජ බැංකුව වෙත නිදහස් කිරීමට මුදල් ඇමතිතුමා එකඟ වුණා කියලයි සඳහන් කරන්නේ. මේ අතර සිමෙන්ති හිඟේ මගහැරීම සඳහා සමාගම් 3කට සිමෙන්ති මෙට්‍රික් ටොන් 30000ක් ඇසුරුම් කළ ආනයනය කිරීමට අවසර ලබා දීලා තිබෙනවා. ඊට අමතරව මෙම සමාගම් 3 මෙතෙක් සිමෙන්ති කුඩු මෙරටට ආනයනය කර ඇසුරුම් කළේ දැන් කෙලින්ම පැකට්ම එමනත සිමෙන්ති කොට්ට විදියට ගේන්න අවසර දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ලබන මාසෙ වෙද්දී සාමාන්‍ය පරිදි සිමෙන්ති තොග ලැබීමට නියමිතයි කියලායි වාර්තා වෙන්නේ. ඒ අනුව ටොන් 75000ක විතර අතිරේක තොගයක් බෆර් ස්ටොක් එකක් පවත්වාගෙන යන්නත් සැලසුමක් තියෙනවා කියලා වාර්තා වෙනවා. කොහොමනත් මේ වෙද්දී ගඩොල් ටික කපාගෙන ජීවත් වෙන කෙනාට එහෙම නැත්නම් අර ඉන්ටර්ලොක් හදාගෙන ජීවත් වෙන කෙනාට සිමෙන්ති ටික ගන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම ඉදිකිරීම් කර්මාන්තය දැඩි බලපෑමට ලක් වෙලා තියෙනවා මේ සිමෙන්ති හිඟය. ඉදිකිරීම් කර්මාන්තය එහෙම නැත්නම් ඉදිකිරීම් ටික කෙරෙන්නේ නැත්නම් මේසන් බාස් උන්නටත් ඒක ප්‍රශ්නයක්. ප්‍රශ්න තමයි තියෙන්නේ විසඳුම් තමයි ඕනේ. ඒ අතරේ සමහර ප්‍රශ්නවලට සමහර උදවිය ගත්ත විසඳුම් තමන්ගේ කෙලිසිඟිත්ති හලෝ කිව්වම ඒකට හරි උත්තරයක් දුන්නේ නැහැ කියලා ගම්පහ පැත්තේ තරුණයෙක් කරගත්ත වින්නැහියකුත් තියෙනවා. ඒ වගේම මේ නිල් චිත්‍රපට ගැන එහෙමකුත් තියෙනවා. තේන් අරිවාදන් රෙද්දපල්ලෙන් බේරෙනවා කියලා ගමේ කතාවක් තියෙනවා. ඒක අපේ ගම්වල තියෙන කතාවක්. ඒක ඇමරිකාවේ ගම්වල එහෙම කතාවක් නැතුව ඇති. යහපැවැත්ම ගැන ලෝකෙට බණ කියන ඇමරිකාව LNG ගිවිසුමෙන් දූෂිත වැඩක ලංවීම සංගම් ඇමරිකාවට ලියයි නානතරංග ගමගේ අද අරුණ පුවත්පතේ මුල් පිටුවට වාර්තා කරනවා. නොවේ ෆෝට්‍රස් එනර්ජි සමාගමේ අනවශ්‍ය යෝජනාවක් ලබා ගැනීමට ආණ්ඩුව ගත් තීරණය ලංකාවේ නිල LNG ප්‍රසම්පාදන ක්‍රියාවලිය අඩපණ කර ඇති බව විදුලි බල අංශයේ ව්‍යාපෘති කෙරෙහි ආයෝජකයන් තුළ ඉතිරිව තිබෙන විශ්වාසය මුළුමනින්ම බිඳවට්ටන බව ලිපියක් මගින් ලංවීම සංගම් ඇමරිකාවට ලියයි කියලායි සඳහන් කරන්නේ අරුණ පුවත්පත. ලංවීම විරුද්ධව වළක්වන්න නියෝග දෙන්න බෑ අධිකරණ පොලිසියට කියයි ඉෂාරත්නකාරගේ වාර්තාවක්. නිවාඩු අවලංගු කළත් උද්ඝෝෂණය කරනවා ලංකා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති කියයි. හැබැයි අද නොයන අය මූල්‍ය වංචාකරුවෝ ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමා කරන ප්‍රකාශය සුජිත් හේවාජුලිගේ වාර්තා කරනවා අද අරුණ පුවත්පතට. ඒ අනුව වැටුප් සහ දීමනා ලබා ගැනීමෙන් පාලනාධිකාරියට නොදන්වා සේවයට නොපැමිණෙන සිටිනවා නම් එය මූල්‍ය වංචාවක් සහ බරපතල විෂමාචාර ක්‍රියාවක් සේ සැලකන බව කී සභාපතිවරයා මේ රාජ්‍ය විරෝධී ක්‍රියාමාර්ගයක් ලෙස රජය සැලකීමට ඉඩ තිබෙනවා කියලා සඳහන් කරනවා. වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන බව විදුලි සේවකයන් Tamanට දැනුම් දී නැහැ. ඒක දැනගත්තේ රංජන් ජයලාල් පුවත්පතකට කළ ප්‍රකාශවලින් පෙරදිනී පැවති විදුලි බල මණ්ඩලයේ සංවත්සර උත්සවයට රංජන් ජයලාල් සහභාගී වී සිටත් වෘත්තීය ක්‍රියාමාර්ගයක් සම්බන්ධයෙන් ඔහු Taman දැනුවත් නොකළ බව සඳහන් කරනවා. ඒ වගේම
මේ විදියට දේශපාලනික අතකොළු ආයතනය තුළ ක්‍රියාත්මක වීම පිළිබඳවත් ප්‍රශ්නාර්ථයක් මතුවෙනවා කියලායි සභාපතිතුමා සඳහන් කර සිටින්නේ. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් දේශපාලන කටයුතු වලට ලංකා විදුලි බල මණ්ඩලය භාවිත කරනවා. ඒ අතර මේකට තර්ජනාත්මකව එහෙම නැත්නම් මීට අභියෝගාත්මකව අනිකුත් වෘත්තීය සමිතිත් පෙළ ගැහිලා තියෙනවා. ඔවුනුත් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුවා. විදුලිය බිඳ වැටෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා ඔවුන් සහතිකයක් ලබා දෙනවා. එහෙම වුණාට මිනිස්සුන්ට බයයි. මිනිස්සුන්ට බය හිතෙනවා. ඒ නිසා මොකද කරන්නේ? ලයිට් කැපුවොත් ලයිට් ගියොත් කියලා හිතලා භූමි තෙල් ගන්න ඊයේ දිග පෝලිම්. භූමි තෙල් ගන්න දිග පෝලිම් ඡායාරූප වාර්තාකරණයේ ශාන්ත රත්නායකද ලංකාදීප පුවත්පතට විදුලිය නැති වේයයි චකිතයකින් භූමි තෙල් ගන්න දිග පෝලිම් කොළඹ නගරයේ ඇතම් ඉන්ධන පෙරවුම්හල් අසල මීටර 200කට වඩා දිග පෝලිම් දැකිය හැකි වූ අතර ජනතාව භූමි තෙල් තොග රැස් කර ගැනීම නිසා ඉදිරි දින කිහිපෙදී භූමි තෙල් හිඟයක් ඇතිවීමේ අවදානමකුත් තියෙනවා කියලායි සඳහන් කර සිටින්නේ. යනෝ කුප්පිලාම්පුවෙන් ඉන්න වෙයිද එහෙම වෙන්න දෙන්නේ නැහැ කියන එක විදුලි බල මණ්ඩලයේ සභාපතිතුමා සහ මේ වෘත්තීය සංගම්වල දැන් කඹ ඇදිල්ලක් ඇති වෙලා තියෙනවා. මේක දේශපාලන බලය පෙන්වන්න කරන වෘත්තීය අරගලයක් බවට පත් වෙලා තියෙනවා. මොකද රාජ්‍ය සම්පත් විකිණීම ගැන කතා කරනවා නම් රාජ්‍ය සම්පත් විකිණිච්ච කාලෙක මේ වෘත්තීය සංගම් නිහඬව හිටියා. හම්බන්තොට වරාය ඊට පස්සේ MCC ගිවිසුම මේ ආදී විදිහට මේකේ නොකෝයි විදිහට ලයිස්තුවක් කියන්න පුළුවන්. මේවා විකුණන වෙලාවල් වලදී නිහඬව හිටපු වෘත්තීය සංගම් තමයි දැන් මේ එළියට අවිල්ලා තියෙන්නේ. ඒ නිසා ඇත්තටම වෘත්තීය සමිතිවල ආදරය රට වෙනුවෙන් නම් ඔවුන් හැම විටම එක ප්‍රතිපත්තියක ඉන්න ඕන කියලායි සමාජ මාධ්‍යවල එහෙම කතා වෙන්නේ. අතරේ ලිට්‍රෝ ගෑස් හොයාගන්න මේ දවස්වල සමහරලාට කොළඹ ඉඳලා හංවැල්ලට යන වෙලා තියෙනවා. වාහනවල ඩිකිය බැලුවොත් ගෑස් සිලින්ඩරේ තියෙනවා යන තැන ගිහිල්ලා අහනවා නිල් පාට තියෙනවද කහ පාට තියෙනවද කියලා. නෑ කොතනකවත් නෑ උත්තර. හැබැයි දැන් කොළඹ නගරය විශේෂයෙන්ම නාගරික ප්‍රදේශවල ජනතාව ගෑස් වලින් තමයි වැඩිපුර උයන්නේ. දවස් 2-3ක් ගෑස් නැතුව ඉන්න ගියොත් පොඩි එකාට කිරි ටිකවත් හදාගන්න බැරි වෙනවා. ලිට්‍රෝ ගෑස් එකේ බෙදා හැරීමේ ප්‍රශ්නයක් ඒක දවස් 2-3කින් හරියයි කියලා යොහාන් බාසුර වාර්තා කරන ලංකාදීපයට සමාගම කියන ප්‍රකාශය වෙළඳ පොලේ පවතින ලිට්‍රෝ ගෑස් හිඟේ බෙදා හැරීම සම්බන්ධ ගැටලුවක් හේතු වෙන්නේ නැති වූ බවත් ගෑස් රැකත් නවක් කොළඹ වරායට ඇවිල්ලා තියෙනවා. ලිට්‍රෝ සමාගම විශ්වාස නිලධාරියෙක් කියන්නේ ලිට්‍රෝ ගෑස් සැපයීම ඇති වී තිබෙන පසුබෑම ඉදිරි දින කිහිපයේදී යථා තත්ත්වයට පත් කරන බව ගෑස් පාරිභෝගිකයන් මුහුණ දී සිටින අපහසුතාවය පිළිබඳ කනගාටුව ප්‍රකාශ කරන බවත් ලිට්‍රෝ සමාගමේ ප්‍රධානියෙක් සඳහන් කළා කියලා අද වාර්තා කර සිටිනවා ලංකාදීප පුවත්පත. ඒ අතරේ අපි උත්සාහ ගන්නවා ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිතුමා අවදියෙන් නම් මෙතුමට කතා කරලා දුරකථන සම්බන්ධතාව නගාගෙන කවද විතර මේ ප්‍රශ්නේ විසඳෙයිද කියලා අහන්න අපේ නිෂ්පාදක මණ්ඩලය සඳහා සූදානමින් උත්සාහ ගනිමින් ඉන්නවා. ඒ අතරේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය අවලංගුවේ රේල් පාරට පස්කඳු කඩා වැටිලා ගම්පොළ උලපනේ අතර පාලමුකුත් කැඩිලා යොහාන් බාසුර්ගේ තවත් වාර්තාවක් අද මේ වාර්තා කරන්නේ ලංකාදීප පුවත්පතට. මේ විදිහට අයහපත් කාලගුණය ගැටලු පීඩා ගොඩාක් නිර්මාණය කරලා තියෙනවා. මහවැස්සෙන් පවුල් 1144ක් පීඩාවට ගහෙන් වැටිච්ච මිනිහට ගුණා ඇන්න වගේ මේ අකුණු කුණාටු සහිත කාලගුණය අයහපත් කාලගුණය පවුල් 1444ක් පීඩාවට පත් කළ කොට්ටාස 22කට න්‍යායාමේ අවදානමක්. පසුගිය දිනවල බැසි තත්ත්වය නිසා ඇති වූ ආපදා තත්ත්වයේ හේතුවෙන් දිවයින දිස්ත්‍රික්ක 10ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 41කට බලපෑම් එල්ල වී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහත්මිය කියනවා බදුල්ල නුවරඑළිය මහනුවර පුත්තලම රත්නපුර කෑගල්ල මුලතෙව් කියන දිස්ත්‍රික්ක වගේම කොළඹ සහ ගාල්ල කියන දිස්ත්‍රික්ක වලටත් අයහපත් කාලගුණයෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. ඔහු සඳහන් කරන ආකාරයට ආපදා තත්ත්වය නිසා පවුල් 1444ක පුද්ගලයන් 5790ක් බලපෑමට ලක්ව තිබෙනවා කියලායි සඳහන් වෙන්නේ. පවුල් 1440ක් මේ වෙනකොට ඉන්නේ උන් හිටිතැන් අහිමි වේදෝ යන බියෙන්. ඒ අතර දිස්ත්‍රික්ක 22කට නායාමේ අවදානමකුත් තියෙනවා කියලායි වාර්තා කර සිටින්නේ අද අරුණ පුවත්පත. එතකොට මේ වැස්ස කවද වෙනකන් තියෙයිද නැද්ද? මේ කොහොමත් වස්සාන කාලේ මේ වහින කාලේ දැන් නිරිත දිග මෝසම ඉවර වෙලා ඊසාන දිග මෝසම පටන් ගන්නවා. ඊසාන දිග මෝසම වහිනවා කියලා කියන්නේ අකුණු ගගහ. ඒ කියන්නේ ඊළඟ මහා කන්නයට ඕන කරන පසුබිම සැකසෙනවා කියන එක. එතකොට වැස්ස කොහොමද අඩු වෙයිද නැද්ද? අද පුවත්පත නම් කියන්නේ වැස්ස අදින් පස්සේ ටිකක් අඩු වෙයි කියලා. අද සිට වැස්ස අඩු වෙයි අද පුවත්පත වාර්තා කර සිටිනවා. මේ පුවත එච්.අයි. තුෂාරය වාර්තා කරන දිවෙනේ ඇතැම් ප්‍රදේශවලට ඇති වී තිබෙන වැසි තත්ත්වය අද 3 වෙනිදාන් පස්සේ ක්‍රමයෙන් අඩු වෙලා ඊට පස්සේ ඉදිරි දවස් කීපෙදිත්
ඇතැම් ප්‍රදේශවල හවස වැසි ඇති වෙන්න පුළුවන් කියලා කාලගුණිකා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ උතුරු මැද කියන පළාත් වලට අද දවසෙත් ඇති වෙන්න පුළුවන්. ඇතැම් ස්ථානවල මිලිමීටර 100ට වඩා වැඩි තද වැසි ඇති වෙන්න පුළුවන් කියලයි කාලගුණිකා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. අද සිට වැස්ස අඩුවෙයි. වෙනදනම් හරියටම වැස්ස එන දවස නිශ්චිතව කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔක්තෝබර් මාසේ 15 නොවැම්බර් මාසේ 15 අතර හරියටම ඊසාන දිග මෞසම ආරම්භ වෙනවා කියලා කියන්න පුළුවන්. දැන් ඒ වුණාට එහෙම කියන්න බෑ. වෙනදට දලුග්ගහේ කිරි මෝරණ විට දලුග්ගහේ කොළවලට අනුව එහෙම නැත්නම් වඩු කුරුල්ලා කූඩු හදන උස මට්ටම අනුව ඊළඟට කිරලා විජුලන විදිය අනුව කොයිතරම් වැස්සක් එනවද, කොච්චර කාලයක් වහීවිද, කවද කොහොම වහීද එහෙම කියන්න පුළුවන්කම තිබුණා. දැන් ඒ කාලගුණ අනාවැකි පරිසරය ආශ්‍රයෙන් කියන්න බෑ. කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි අපේ මුතුන් මිත්තු ගාව තිබිච්ච අපේ වැඩිහිටි පරම්පරාව ගාව තිබිච්ච දැනුම. ඒ දැනුම දැන් අපි ගාව නැහැ. ඒක එකක්. දෙවෙනි එක තමයි කාලගුණික විපර්යාස, දේශගුණික විපර්යාස. මේකේ ප්‍රතිඵලයක් විදිහට කොයි මොහොතක වහීද, කොයි මොහොතක අකුණු ගහයිද, කොයි මොහොතක පායන්න පටන් ගනීද, ඉඩෝරයක් එයිද කියලා කියන්න බෑ. ඒ නිසා මේ දේශගුණික විපර්යාස පිළිබඳව වෙනදට වඩා ලෝකයේ අවධානය යොමු කළ යුතු මොහොතක් මේ උදා වී තිබෙන්නේ. අද ජාතික පුවත් අතරේ වාර්තා කරනවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ සම්බන්ධයෙන් කරපු ප්‍රකාශය අද මව්බිම පුවත්පතෙන් අපි උපුටා ගන්නවා. ඒ අනුව සියලු ජාතීන්ට බලපාන දේශගුණික විපර්යාස සංවර්ධනය වෙමින් පවතින දූපත් රාජ්‍යයන්ට බලපාන්නේ අසමාන අයුරින්. කෝප් 26 සමුළුව අමතමින් ජනාධිපතිතුමා කරපු ප්‍රකාශය මව්බිම වාර්තා කරනවා. දේශගුණික විපර්යාස අවම කිරීමට නිර්භීත පියවරක් ගන්නා ජාතීන්ට පුළුල් සහයෝගයක් ලැබිය යුතුයි. ලංකාව එහෙම නිර්භීත පියවරක් තමයි අරගෙන තියෙන්නේ. බහුජාතික සමාගම් සල්ලි පොම්ප කරනවා, මිනිස්සු අවුස්සන්න, විද්‍යාඥයන්ට සල්ලි දෙනවා, මහාචාර්යවරුන්ට සල්ලි දෙනවා. එහෙම වුණත් නිර්භීත පියවරක් අරගෙන තියෙනවා පරිසර හිතකාමී ගොවිතැනට යන දේශගුණික විපර්යාස අවම කිරීමට නිර්භීත පියවර ගන්නා ජාතීන්ට පුළුල් සහයෝගයක් ලැබෙන්න ඕනේ. ගල් අඟුරු බලය නැති කිරීම සඳහා වූ ගෝලීය බලශක්ති සම්මුතියේ සම ප්‍රමුඛයෙකු වීම ගැන අපි ආඩම්බර වෙනවා. 2030 වෙනකොට පුනර්ජනනීය බලශක්ති වලින් 70%ක් විදුලිය සැපීම, විදුලි උත්පාදනය කිරීම තමයි ඉලක්කය බවට පත් වෙලා තියෙන්නේ. ඒකට සමහර වෙලාවට මේ වෘත්තීය සමිති ගල් අඟුරු බලාගාරවලට, ඩීසල් බලාගාරවලට තවදුරටත් රට හිර කරලා තියෙන තීන්දුව වලට උදව් කරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වෙන්න පුළුවන් අපි මේ දවස්වල දකින්නේ. හැබැයි අර ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී හිඩැස් තියෙනවා නම් විනිවිද භාවයක් නැත්නම් ඒක වෙනම කතාවක්. හැබැයි මේ ස්වාභාවික ගෑස් වලට, LNG වලට යා යුතුයි. හේතුව තමයි මේ තවදුරටත් මේ මිල දරා ගන්න බෑ. මිල කියලා කියන්නේ අපිට ඩොලර් වලින් ගෙවන මිල වගේම අපි පරිසරයට, අපි පරිසර හානියේ මිල අපිට තවදුරටත් දරා ගන්න බෑ. ගල් අඟුරු ඩීසල් භාවිතයේ ප්‍රතිඵල තමයි එක පැත්තකින් අපි මේ දකින්නේ දේශගුණික කාලගුණික විපර්යාස වලට. ඒ කියන්නේ පවුල් 1444ක් මේ වෙනකොටත් උන් හිටි තැන මේ වෙලා පීඩාවට පත් වෙලා කියලා කිව්වේ මේ දේශගුණික විපර්යාස වල ප්‍රතිඵල. ඊළඟට දිස්ත්‍රික්ක 22ක් නායාමේ අවදානම තියෙනවා. මේවට ඍජුව සහ වක්‍රව මේ දේශගුණික විපර්යාස වල බලපෑම තියෙනවා. ඒ අතරේ කොවිඩ් රෝගීන් 70%කින් අඩු වෙලා කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය අනුව හම්දානි මහත්මයා සඳහන් කරනවා. කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 70%කින් අඩු වෙලා, හැබැයි අනතුරු පහව ගිහිල්ලා නැහැ. මොකද ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව වර්ල්ඩොමීටර් වෙබ් අඩවිය සඳහන් කරනවා අද උදේ වෙනකොට 24,82,909ක් ආසාදිතයන් වාර්තා වෙනවා සමස්තයක් ලෝකේ. ඊයේ 3,40,440ක් අලුතෙන් ආසාදිතයන් වාර්තා වෙනවා. මේ වෙනකොට මරණ සංඛ්‍යාව 50,20,0399ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඊයේ දවසෙත් මරණ 6,079ක් ලෝකයේ පුරා වාර්තා වෙද්දී ලංකාවේ කොවිඩ් රෝගීන් 70%කින් අඩු වෙලා කියලා සෞඛ්‍ය අංශය සඳහන් කරනවා. ඒක සහනදායී කරුණක්. හැබැයි උද්ඝෝෂණ වලට ගියාම නැවත වතාවක් අර ඩෙල්ටා ප්‍රභේදය ලංකාවේ පැතුරුන හැටි මතකයි. පොහොර උද්ඝෝෂණ තිබුණා, ගුරු උද්ඝෝෂණ තිබුණා, දාස් ගණනින් පාරට ආවා. ඒකේ ප්‍රතිඵල අපි සතියක් දෙකක් යද්දී අත්විඳා. ඊයේ පද්ම ගුණවර්ධන මහත්මිය, විශේෂඥ වෛද්‍ය පද්ම ගුණවර්ධන මහත්මිය කරපු ප්‍රකාශයකුත් අපි උපුටා දැක්වුවා. විශේෂයෙන්ම මේ උද්ඝෝෂණ වලට ගිහිල්ලා අර මෙගාෆෝන් එක, මයික්‍රොෆෝන් වලට මුහුණු ආවරණ ඉවත් කරලා කතා කරනවා. ඒකත් කොවිඩ් මාරයාට අතවැනීමක් කියලයි විශේෂඥ වෛද්‍යවරු කියන්නේ. කොහොමුණත් මේ කොවිඩ් වල පාලනය කිරීමත් එක්ක
පාසල් විභාග 3කට දින නියම වෙයි. ඕන්න පාඩම් කරන්න පටන් ගන්න ඕනේ දැන්. ශිෂ්‍යත්වයේ ජනවාරි 22 වෙනිදා ලබන අවුරුද්දේ, උසස් පෙළ ලබන අවුරුද්දේ තියෙන්නේ පෙබරවාරි 7 වෙනිදා ඉඳලා මාර්තු 5 වෙනිදා දක්වා. ඊළඟට සාමාන්‍ය පෙළ තියෙන්නේ මැයි 23 ඉඳලා ජුනි මාසේ 1 වෙනිදා දක්වා. ආයෙත් කියනවා ශිෂ්‍යත්වයේ ජනවාරි 22, උසස් පෙළ පෙබරවාරි 7 ඉඳලා මාර්තු 5 වෙනකම්, සාමාන්‍ය පෙළ මැයි 23 වෙනිදා ඉඳලා ජුනි මාසේ 1 වෙනිදා දක්වා තියෙන්නේ. එතකොට ඉස්කෝල පටන් ගන්නවා අනිකුත් විශේෂයෙන්ම ගත්තම සාමාන්‍ය පෙළ පන්ති විභාගයට ලෑස්ති වෙන 10 11 දරුවන්ට, ඒ වගේම උසස් පෙළ විභාගයට සූදානම් වෙන 12 13 දරුවන්ට ලබන සඳුදා ඉඳලා පාසල් ආරම්භ වෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් එල්.එම්.ඩී. ධර්මසේන මහත්මයාත් එක්ක කාංචනා සිරිවර්ධන දිනමින පුවත්පතේ සම්මුඛ සාකච්ඡාවක් කරනවා. ඉගෙනුම් පරිසරයට අනුගත වනසේ ළමා මනස සූදානම් කිරීම ඉතාම වැදගත් කියන සිරස්තලෙන් විෂය කරුණු ආවරණය කිරීම සඳහා අමතර කාලයක පන්ති පවත්වනවාද? ඒ පිළිබඳ තාම නිශ්චිත තීරණයක් නැහැ. ඒ කියන්නේ හවස්සේ පන්ති තියෙනවද, අමතර දිනයක් තියෙනවද කියන එක ගැන තවම සාකච්ඡා වෙමින් පවතිනවා, තීරණයක් නැහැ. පසුගිය සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ තවමත් පැවැත්වීමට ඉඩක් ලැබුණේ නැහැ. ඒක ගැටලුවක් නෙවෙයිද? උත්තරය ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට හැකියාවක් ලැබුණොත් ඒ පිළිබඳ සලකා බලනවා. නොපැවැත්වුණත් ගැටලුවක් නැහැ. දෙසැම්බර් මාසේ පාසල් නිවාඩුව ලබා දෙනවද? ඒ කාලය තුළ විභාග පැවැත්වුණොත් පාසල් නිවාඩුව ලබා දෙන්න වෙනවා. එහෙම නැති වුණොත් දෙසැම්බර් මාසේ වුණත් ලොකු නිවාඩුවක් දෙන්නේ නැහැ. කාංචනා සිරිවර්ධන මේ සාකච්ඡා කරන එල්.එම්.ඩී. ධර්මසේන මහත්මයාත් එක්ක අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම්තුමා එක්ක. එතකොට ශිෂ්‍යත්වයේ ජනවාරි 22, උසස් පෙළ පෙබරවාරි 7 මාර්තු 5 සහ සාමාන්‍ය පෙළ මැයි 23 සිට ජුනි 1 වෙනිදා දක්වා තියෙනවා. ඉස්සෙල්ලම ඕන කරන්නේ ඉගෙනුම් පරිසරයට අනුගත වෙන්න දරුවන්ගේ මනස හදන එක. මොකද අවුරුද්දක් එකමාරක් විතර දරුවෝ හිටියේ ඉගෙනුම් පරිසරයක නෙවෙයි. ඒකේ ප්‍රතිඵල අපි අවසාන භාගයේ තවදුරටත් කියන්න. මේ අතරේ දරුවන්ට උගන්වන එකේ වටිනාකම දෙමව්පියෝ විතරක් නෙමෙයි රටකුත් හඳුනා ගන්න ඕනේ. උගන්වන එකේ වටිනාකම නිදහස් අධ්‍යාපනයට රටක් කරන ආයෝජනය කොයිතරම් වටිනවද? ජනතා මුදලින් කරන පර්යේෂණවල ප්‍රතිඵල යලි සමාජයටම ලබා දිය යුතුයි කියලා කියන්නේ මේ විදියට ලංකාව කරපු ආයෝජනයක ප්‍රතිඵලයක්. ඒ ආයෝජනයේ ප්‍රතිඵලය තමයි මහාචාර්ය මෙත්තිකා විතානගේ 2020 ලොව හොඳම විද්‍යාඥයින් අතර ලංකාවේ මුල් තැන ගන්නේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය. එතුමිය එක්ක කරන සම්මුඛ සාකච්ඡාව තුෂාරි කළුබෝල දිවෙන පුවත්පතේ. එතුමිය 2020 අවුරුද්දේ තමයි වැඩිපුරම ශ්‍රී ලාංකික විද්‍යාඥයන් පිරිසක් මේ ලයිස්තුවට ඇතුළත් වුණේ කියලා සඳහන් කරනවා. 2017 වසරෙත් එම ලයිස්තුවේ මගේ නම තිබුණා. 2019 අවුරුද්දේදී ශ්‍රී ලාංකික විද්‍යාඥයන් 15 දෙනෙක් මීට ඇතුළත් වුණා. 2020 දී 24ක් තේරීපත් වුණත් අඩුම තරමින් 2021 දී මේ සංඛ්‍යාව 50ක් වෙනවා නම් හොඳයි. මේ ලයිස්තුවේ මහාචාර්ය චන්න ජයසුම නැමැතිතුමා ඉන්නවා. මේ සංඛ්‍යාව අඩුතරමින් අපිට ලබන අවුරුද්දේදී 50 දක්වා වැඩි කරගන්න ඕනේ. කොහොමද මේ ලයිස්තුවට ඇතුළත් වෙන්නේ? එකක් තමයි තමන්ගේ පර්යේෂණ පත්‍රිකා ජාත්‍යන්තර ජර්නල් වල, ජාත්‍යන්තර සංග්‍රහවල පළ කිරීම මේකට එක හේතුවක්. ඕනම විශේෂ ක්ෂේත්‍රයක පරීක්ෂකෙක්ට මේ තත්වයට එන්න පුළුවන්. ඒ සඳහා තමන් කරන පර්යේෂණ ඇසුරෙන් හදන පර්යේෂණ පත්‍රිකා ජාත්‍යන්තර සංග්‍රහවල පළ කිරීම අවශ්‍යයි. හැබැයි ඒ කරන පර්යේෂණ රටට වැදගත් වෙන්න ඕනේ. එහෙම නැතුව මාළුවන්ගේ කොරපොතු නිල් පාට වෙන්න බැරිද? එහෙම නැත්නම් නිල් පාට වෙනවා නම් ඒ මොකද? ඒ වගේ රටක සංවර්ධනයට ඍජුසේ අවශ්‍ය වෙන, ඍජුව අවශ්‍ය වෙන මාතෘකා තමයි පර්යේෂණ වලට තෝරගන්න ඕනේ. ජනතා මුදලින් කරන පර්යේෂණ වල ප්‍රතිඵල සමාජයටම දෙන්න ඕනේ කියලා මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය කියන්නේ ඒක නිසා. 2006 වසරේදී තමයි මුලින්ම අන්තර්ජාතික පර්යේෂණ පත්‍රිකාවක් නිකුත් කළේ. ඒ මහාචාර්ය රෝහණ වීරසූරිය සහ මහාචාර්ය රෝහණ චන්ද්‍රජිත් කියන මහතුරුන් යටතේ කළ පර්යේෂණයක ආශ්‍රයෙන්. ඒ පර්යේෂණය කළේ ජලයේ තිබෙන ආසනික් ජලයෙන් ඉවත් කිරීමට භාවිත කළ හැකි ස්වාභාවිකව නිර්මාණය වූ වැලි වර්ගයක් පිළිබඳව. මෙන්න ආසනික් කොහොමද ජලයෙන් ඉවත් කරන්නේ? 2006 අවුරුද්දේදී ස්වාභාවික ක්‍රමවේදයක් ඒ සඳහා පර්යේෂණ මගින් යෝජනා කර සිටිනවා. මගේ පර්යේෂණ ක්ෂේත්‍රය වන්නේ පරිසරික විද්‍යාව. ජලය, පස, වාතය දූෂණය වුණාම ඒවා මැඩගෙන කොහොමද කටයුතු කරන්න ඕනේ? රජරට ප්‍රදේශයේ වකුගඩු රෝගයට බලපාන පානීය ජලයේ ගුණාත්මකභාවය සහ පෙරහන් යොදාගත හැකි ආකාරය ගැන පර්යේෂණ කරනවා. ඒ වගේම කොම්පෝස්ට් හදන්න ගන්න දිරණ අපද්‍රව්‍ය වලින් කොටසක් කොම්පෝස්ට් හැදුවාට පස්සෙත් ඉතිරි වෙනවා. ඒ ඉතිරි වන ද්‍රව්‍ය භාවිතයෙන් අඟුරු හදලා ඒ අඟුරු ජලය පිරිසිදු කිරීම සඳහා වායුගෝලයට විෂ වායු හා හරිතාගාර වායු එක්වීම වළක්වා ගැනීම සඳහා යොදාගත හැකි ආකාරයේ පර්යේෂණයක් කරනවා. ඒ වගේම මේ දවස්වල බොහෝ කතාබහට ලක්වන
බයෝචා එහෙම නැත්නම් ජීව අඟුරු පසට එකතු කිරීම බයෝචාකෝල් කියලා කියන්නේ ජීව අඟුරු පසට එක් කිරීමෙන් පසේ ඇතිවන බැරලෝහ ඉවත් කළ හැකි ආකාරයත් මයික්‍රෝප්ලාස්ටික් පසට එකතු වීම වැළැක්වීම සම්බන්ධයෙන් පරීක්ෂණ කරනවා. මේ කිව්වේ මෙන්න රටට අවශ්‍ය පර්යේෂණ රටට කෙරෙන්න ඕන පර්යේෂණ එක පැත්තකින් ගත්තාම නිදහසෙන් පස්සේ අපි මොනවද ලබලා තියෙන ජයග්‍රහණ කියලා කතා කරනවානේ. නිදහසෙන් පස්සේ ලබාගෙන තියෙන ජයග්‍රහණ අතරට මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය වගේ ලෝක ප්‍රකට ලෝකයේ ඇගීමට ලක් වෙන ලෝකයේ මුල් පෙළේ විද්‍යාඥයින් 2% අතර ඉන්න ශ්‍රී ලාංකිකයන් මේ නිදහසෙන් පස්සේ අපේ නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵල. ඒවා ගැන සුබවාදීව කතා කරන්න ඕනේ. හැබැයි නිදහසෙන් පස්සේ අපි මොනවද අරගෙන තියෙන්නේ කිසිම දෙයක් අරගෙන නැහැනේ කියලා තර්ක කරන උදවියගේ කඳවුරුවල ඉන්න අය මොනවද කතා කරන්නේ. එතකොට මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය කියනවා සමාජයට පර්යේෂණ ප්‍රතිඵල සමාජයේ ජනතාවගේ මුදලින් නම් පර්යේෂණ කරන්නේ ඒ ප්‍රතිඵල සමාජයට ලැබෙන්න ඕනේ. සමාජයට අවශ්‍ය මාතෘකා තමයි අපි පර්යේෂණ වලට මාතෘකා බවට පත් කරගන්න ඕනේ. සහේවයේ ප්‍රතිඵල නැවත වතාවක් සමාජයට ලැබෙන්න ඕනේ. ආසනික් ගැන පර්යේෂණ කරන්නේ ඊළඟට බැරලෝහ පිළිබඳ පර්යේෂණ කරන්නේ ඒ නිසා. එක කතාවක් තියෙනවා ටග්ගාලේ කතාව කියලා මේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මයාගේ අදහස එක්ක සම්බන්ධ වෙන තවත් කතාවක් තියෙනවා. ඒකට යන්න කැමතියි. පොත් තුනක් ලියූ සනිත් සන්තුෂ පුතුට දුබායිහි විද්වතුන්ගේ ශාලාවේදී දෙසුමකට ඇරවීමක් කියලා දිවයින පුවත්පත වාර්තා කරනවා. මේ ඩුබායි වල ඉන්න පුතෙක් අපි දන්න පුතෙක් නෙමෙයි හැබැයි අපේ රටේ පුතෙක් අවුරුදු 10 වයස පොත් තුනක් ලියලා තිනවා. දුබායිහි විද්වතුන්ගේ ශාලාවේදී දේශනයකට ආරාධනා කරලා තිබෙනවා. අවුරුදු 10ක අපේ පුතෙක්ට මානවවාදී ආකල්ප පිළිබඳව සහ නිර්මාණාත්මක සෞන්දර්ය පිළිබඳව තමයි මාතෘකාව බවට පත් වෙලා තියෙන්නේ. මානවවාදී ආකල්ප සහ නිර්මාණාත්මක චින්තනය පිළිබඳව තමයි අවුරුදු 10ක අපේ පොඩි කොල්ලෙක් මේ ඩුබායි විද්වතුන්ගේ ශාලාවේදී දෙසුමක් පවත්වන්නේ කියලා අද දිවෙන පුවත්පත කියනවා. එතකොට මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය කරපු ප්‍රකාශය එක්ක ඊට පස්සේ අපි අවධානය යොමු කරනවා. දැන් එතුමිය සඳහන් කළා 2006 දී පර්යේෂණයක් කරනවා වතුරේ තියෙන ආසනික් කොහොමද ස්වාභාවික ඛනිජ වැලි වර්ගයක් මගින් ඉවත් කරන්නේ කියලා. ඒ වගේම තවදුරටත් බැරලෝහ පිළිබඳව පර්යේෂණ කරනවා කියලා. ඒ අතරේ මහාචාර්ය අරුණ කුමාර කියනවා වකුගඩු රෝගයට හේතුව රසායනික පොහොර බව ඔප්පු වී නැහැ. අශිකා ජයවීර නිර්මාණ තිලකසිරි වාර්තා කර සිටින්නේ අරුණ පුවත්පතට රජරට කලාපයේ පුද්ගලයන් අතර ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන වකුගඩු රෝගයට හේතුව රසායනික පොහොර භාවිතය බවට කිසිදු විද්‍යාත්මක පර්යේෂණයකින් ඔප්පු වී නැති බවත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ කෘෂිකර්ම අනුකමිටුවේ සමාජික භූගෝල විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අරුණ කුමාර මහත්මයා කියනවා කියලා වාර්තා කරනවා. ඊයේ මාධ්‍ය සාකච්ඡාවක් තිබුණා මෙන්න ඒකට ආපු මහත්තුරු ටික. ඒ මහත්තුරු කියනවා එතකොට මෙරට සියලුම ගොවීන් තමා වගකටයුතු සඳහා රසායනික පොහොර භාවිත කරන බැවින් රජරට ගොවීන්ට විතරක් වකුගඩු රෝගය වැළඳෙන්නේ මේ රසායනික පොහොර නිසාමදයි කියන එක ගැටලුවක්ලු. ඒ මහත්තයා කියන්නේ. කියන්නේ හැමෝම ගොවිතැනට රසායනික පොහොර භාවිත කරන නිසා වකුගඩු රෝගය හැදෙන්නේ උතුරු මැද පළාතේ. ඒක නිසා මේකේ නිසා කියන්නේ කොහොමද හැමෝම රසායනික පොහොර දාලායි වගා කරන්නේ රජරට විතරක් වකුගඩු රෝගය පැතිරෙන නිසා ඒක කොහොමද බලපාන්නේ මේ රසායනික පොහොර නිසාමයි මේක ඇති වෙන්නේ කියලා කොහොමද කියන්නේ. එතුමාලානේ දන්න කියන උදවිය කියනවා මාධ්‍ය සහ විවිධ වියතුන්‍යය කියා ගන්නා පිරිස විසින් කාලාන්තරයක් තිස්සේ ජනතාවට ලබා දී ඇති වැරදි ආකල්ප නිසාලු මෙහෙම කියන්නේ. ඒ කියන්නේ රජරට මිනිස්සු පදවිය ඔය ඇහැට්ටුවැව ඔය ආදී ප්‍රදේශවල මිනිස්සු වකුගඩු රෝගය හැදිලා තියෙන්නේ මේ කෘමිනාශක වල්නාශක ඊට පස්සේ මේ රසායනික පොහොර පාවිච්චි නිසා නෙවෙයි කියන එක තමයි මේ මහාචාර්යතුමාලා කියන්නේ. කිසිදු පර්යේෂණයකින් ඔප්පු කර නොමැති කරුණක් අදාළ කරගනිමින් රටේ සමස්ත කෘෂිකර්මාන්තයේම අනුතරය හෙළීමට කටයුතු කරනවා කියලා තමයි ඒ අය කියන්නේ. පර්යේෂණ කරලා නෑද එහෙම නැත්නම් ඒ පර්යේෂණ වාර්තා එළියට එන්න දෙන්නේ නැද්ද? රසායනික පොහොර ගැන පර්යේෂණ කරන්න කිව්වොත් ඕන තරම් අයට සල්ලි එනවා. මාධ්‍ය සාකච්ඡාවලට ඕන තරම් සල්ලි දෙයි. හැබැයි රසායනික පොහොරවල අයහපත ඒකෙන් වෙන විනාශය ගැන පර්යේෂණ කරන්න කවුද ඉඩ දෙන්නේ කවුද සල්ලි දෙන්නේ. ඒ නිසා ආයර මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය කරපු ප්‍රකාශය විද්වතුන්‍යයි කියා ගන්නා පිරිස්වල වගකීම නැවත වතාවක් හෙළිදරව් කරන්න ඕනේ. නිකමට ගිහිල්ලා බලන්න ඔය වකුගඩු රෝගය වැළඳිච්ච රෝගියෙක්ගේ කතන්දරේ. දරුවෝ ඉන්නවා අම්මා තාත්තා දෙන්නම වකුගඩු රෝගයෙන් මියදිච්ච අය. ඔය රජරට ප්‍රදේශයේ සංචාරය කරද්දී සමහර වෙලාවට නිකන් ඔය පැණි කොමඩු පත්තක්ක විකුණන්න තියෙන කඩේක බැහැලා බලන්න
ඔවුන්ගේ කතාව අහලා බලන්න. සමහර විට ඔවුන් එහෙම කඩ කෑල්ලක් දාගෙන ඉන්නේ නිකන් ලෑලි තට්ටුවක් දාගෙන ඉන්නේ ගොවිතැන් කරන්න බෑ. ඇයි බැරි වෙලා තියෙන්නේ? මීට කාලයකට කලින් ගොවිතැන් කළා. හැබැයි වකුගඩු රෝගය හැදිලා දැන් උදල්ලක් අල්ලන්න තියා හිටගෙන ඉන්නත් බෑ. ඒ නිසා තමයි එහෙම කඩලෑල්ලක් දාගෙන ඉන්නේ. මේ කතා මහා පොළොව ස්පර්ශ කරලා බලන්න. සමහරවිට කාගේ හරි සල්ලි වලට තමන්ගේ කටවල් ඇරෙනවා නම් හෘද සාක්ෂියත් අවදි කරන්න එක මොහොතකාරී. ඒකයි අපි මහාචාර්ය මෙත්තිකා විතානකේ මහත්මිය කරපු ප්‍රකාශය ආය කියන්නේ. වකුගඩු රෝගයට හේතුව රසායනික පෝර බව ඔප්පු වෙලා නැහැ. මහාචාර්ය අරුණ කුමාර කියන ප්‍රකාශයත් අපි මේ අතරේ කිව්වේ ඒකයි. ඊළඟට මෙවර මහකන්නේ අනුරාධපුර වී වගාවට අවශ්‍ය කාබනික පොහොර මුළු මනින්ම නිපදවා අවසන් කියලා ජාතික පොහොර ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ආර්.ජී. බන්දුල කුමාර මහත්මයා කරන ප්‍රකාශය අනුරාධපුර වික්‍රම රළපනාව වාර්තා කරනවා මව්බිම පුවත්පතට. මහකන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වගා කරන සම්පූර්ණ කුඹුරු ප්‍රමාණය හෙක්ටාර 1,27,000ක්, අතිරේක භෝග වගා කරන ප්‍රමාණය හෙක්ටාර 60,000ක්. අතිරේක භෝග වලට පෙර මෙවර වී වගාව ආරම්භ කරනවා. ඒ සඳහා යොදා ගැනීමට මේ වන විට නිපදවා ඇති පොහොර ප්‍රමාණය ටොන් 1,20,000ක් කියලා ජාතික පොහොර ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ ආර්.ජී. බන්දුල කුමාර මහත්මයා කියනවා. හැබැයි ඒ විදියට නිපදවපු පොහොර මේ විදිය වෙන්න බෑ. මේ විදිය වෙන්න බෑ කියලා කිව්වේ අජිත් පුෂ්ප කුමාර අම්බලන්තොට ඉඳලා වාර්තා කරන ඡායාරූපයක් එක්ක අම්බලන්තොට ගොවිජන කාර්යාලයෙන් ලබා දුන් කාබනික පොහොරවල යකඩ කෑලි බෝතල් කටු පොහොර භාවිත කිරීමට යාමේදී එහි යකඩ කෑලි බෝතල් කටු ආදිය වගේම බහුතරයක් වැලි හා ගල් කැබ වලින් සමන්විත වූ බව ගොවීන් කියනවා. රන්බිම පාංශු පෝෂිත රන්බිම කියලා මේ ඔන්න පෝරූරේ ඡායාරූපයක් තියෙනවා. හැබැයි අම්බලන්තොට ගොවිජන කාර්යාලයෙන් ලබා දීපු පොහොරවල කාබනික පොහොර වල යකඩ කෑලි බෝතල් කටු තියෙනවලු. සමහර විට මේක ප්‍රචාරාත්මකව ගොවි ජනතාව ආපස්සට හරවන්න කරන වැඩක් වෙන්නත් පුළුවන්. ඒ වුණත් මේ වගේ දේවල් වලට ඉඩ තියන්න බෑ. ඒ නිසා ගොවිජන කාර්යාලවලට ලොකු වගකීමක් තියෙනවා. එතකොට අර ඇමතුමා කිව්වා ඊ පෙරේදා ගොවිජන කාර්යාලවල මේ ආයතන පද්ධතියේ ඉන්න සමහරුත් සල්ලි අරගෙන තියෙනවා රසායනික පොහොර සමාගම් වලින්. ඒගොල්ලෝ වැඩ කරන්නේම ආපස්සට හරවන්න වැඩේ. කොහොම වුණත් මේ වගේ දේවල් වාර්තාවේදී රටට කියන එක අපේ යුතුයකමක්. ඒ අතරේ අනුරාධපුරේ කාබනික පොහොර ටික හදලා ඉවරයි. අනුරාධපුරේ එහෙම ලොකු කලබල අපි දැක්කේ නෑ ගොවීන්ගේ. පොළොන්නරුවේ තමයි කලබල තිබුණේ. පොළොන්නරුවේ වීමෝල් හිමියන් වෙනුවෙන් පෙනී හිටපු සංඝයා වහන්සේලා ඊට පස්සේ රසායනික පොහොර ඉල්ලා උද්ඝෝෂණය කරපු උපවාස කරපු ගොවීන්ටත් ආශිර්වාද කළා. ඇලහැර ගොවීන් උපවාසයක් ආරම්භ කරලා ඒක පවත්වාගෙන ගියා. මාධ්‍යවල දවසක් දෙකක් සද්දයක් දැම්ම දවස් 10යි. දැන් ඊයේ ඒක අත්හැරියා. ඒ අත්හැරියේ අර ඒ උපවාසයට ආශිර්වාද කරන්න ආපු සංඝයා වහන්සේලාම ඇවිල්ලා දැන් නැගිටින්න කියලා කියපු නිසා ඇලහැර ගිගුම් දුන් ගොවි උපවාසය කියලා අද දිවයින පුවත්පත නම් වාර්තා කරනවා. කොහොමුණත් උද්ඝෝෂණවල ඉන්න අය කවුද? එකම පිරිසද මේ ඉන්නේ? කාට සම්බන්ධ උදවියද? ඇත්ත ගොවීන් කුඹුරේ. ඒක තමයි ගොවි බිමේදී මහ පොළොවේදී පේන කතාව. අගලවත්ත අලිත් එක්ක උද්ඝෝෂණයට සජිතුත් එක් වෙයි. සජිත් ප්‍රේමදාස මහතා පක්ෂ කාර්යාලය විරුද්ධ කරපු අවස්ථාව මීගහතන්න ප්‍රේමතිලක පෙරමුණ වාර්තා කරනවා. වගාවට අවශ්‍ය පොහොර දෙන්නේයි බල කරමින් සමගි ජන බලවේගයේ සංවිධානය කළ දැවැන්ත විරෝධතා පෙළපාලයක් අගලවත්ත නගරයේදී පැවැත්වුණා. මේ ඒක ඡායාරූප. ඊළඟට සජිත් ප්‍රේමදාස මහත්මයා කියනවා මේ ජන සමාජයේ මඩ නිර්මාණය කරන සර්පයෝ ඉන්නවා. මේ ගහන්නේ රණසිංහ ප්‍රේමදාසට ගහපු ගැහිල්ලමයි. ජනතාව අතරට නොගිහින් මේ අය විවිධ අතකොළුවන් හරහා බොරු ප්‍රවෘත්ති ප්ලාන්ට් කරනවා. එක රටක් එක නීතියක් ජනාධිපති බලකායේ පත් කිරීම නිසා රටම කෙලෙසුන කියලා චෝදනා කරනවා. අඩියක් පිටුපසටගෙන වැරදි නිවැරදි කර ගැනීම නම්මශීලී නායකයෙක්ගේ වගකීමක්. ඊට පස්සේ මේ ඔක්කොම කුමන්ත්‍රණ කරන එක්තරා සුළු දේශපාලන කල්ලියක් කියලා සඳහන් කරනවා. කාටද මේ කියන්නේ කියන ප්‍රශ්නේ ඊළඟට ඇති වෙනවා. ඊළඟට මේ චෝදනා වලින් පස්සේ අද ජාතික පුවත්පත් අතරේ තියෙන තවත් පුවත් කීපයක් උකුටා ගන්න ලෑස්ති. ඉක්මනින්ම පොහොර පිළිබඳව කතා කළා. ඊට පස්සේ මේ ගහන්නේ සුළු කල්ලියක් තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. මේ බොරු ප්ලාන් කරලා තියෙන සුළු කල්ලියක් රණසිංහ ප්‍රේමදාසට ගහපු කල්ලියම තමයි මේ මටත් ගහන්න කියලා සජිත් ප්‍රේමදාස මහත්මයා කියන ළඟට අසත්‍ය හා අපහාසාත්මක ප්‍රකාශයක් කළා. මනුෂ්‍යට එරෙහිව බිලියනයක වන්දියක් ඉල්ලා ටෙලිකොම් සමාගමෙන් නඩු. චාමර අමරසූරිය වාර්තා කරන්නේ සමහර උදවිය සමාජ මාධ්‍යවලට එහෙම නැත්නම් කැමරා ඉස්සරහ ඇවිල්ලා ලොකු චණ්ඩි කතා කියනවා. හැබැයි ඒ කතා ඔප්පු කරන්න කියලා කිව්වයින් පස්සේ උත්තර නැහැ. නිරුත්තරයි. මේ ඒ විදියම කතාවක් ජාතික ඖෂධ
අධිකාරියේ දත්ත මැකියාම පිටිපස්සේ ටෙලිකොම් ආයතනයේ ඉන්නවා කියලා කතාවක් කළා. ඊට පස්සේ ඒක කරුණු දක්වන්න කියලා කිව්වයින් පස්සේ කර ඇරියා. තවත් එක කතාවක් CIDෙන් අල්ලන්න ඉන්නමයි සිරිල් ගාමිණී පියතුමාගෙන් පෙත්සමක්. මේ විදිහටම Zoom තාක්ෂණය ඔස්සේ පවත්වපු කතාවක අපේ බුද්ධ්‍යංශ සහරාන්ව පෝෂණය කළා කියලා කතාවක් කළා. ඒක ගැන CIDට පැමිණිල්ලක් කළා සලේ මේජර් ජෙනරාල්වරයා. ඊළඟට ඒක ගැන ප්‍රකාශයක් සටහන් කරන්න එන්න කිව්වන් පස්සේ සතියක් කල් ඉල්ලුවා. දැන් CIDෙන් අද එන්න කියලා තියෙනවා. තමන්ව අත්අඩංගුවට ගන්න ඉන්නේ. කතාව ඇත්ත නම් අත්අඩංගුවට ගන්න දෙයක් නැහැනේ. තමන් කරපු කතාව ඔප්පු කරන්න පුළුවන් නම් ඒක ඇත්තයි කියලා ආයි අත්අඩංගුවට ගන්න දෙයක් නැහැ. රාජගිරියේදී තරුණයෙකු යට කර පලා යාමේ සිද්ධිය චම්පික ඇතුළු 3කට එරෙහිව 30 වෙනිදා නඩුව කැඳවීමට නියෝග කරනවා. ඒ වගේම එක රටක් එක නීතියට පටහැනි නීතිඥ සංගමය කියනවා එක රටක් එක නීතියක් ව්‍යවසායදායකයන් නොසලකා හැරීමක් කතෝලික රදගුරු සංගමයක් කියනවා අලි ශබ්රි අධිකරණ අමාත්‍යදුරෙන් අවසන්නේ නැහැ අමාත්‍යවරයාගේ මාධ්‍ය ඒකකය කියනවා නිදර්ශන වික්‍රමසිංහ වාර්තා කරන්නේ NMRA දත්ත ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීම සිද්ධිය සම්බන්ධයෙන් ඒ මෘදකාංග ඉංජිනේරුවා යලිත් රිමාන්ඩ් භාරයට පත් කරනවා. ඒ අතරේ මුල්ලර මුදලින් ණයක් ලබා ගැනීමට ලංකාවේ කිසිදු අපේක්ෂාවක් නැහැ කියලා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහත්මිය කියනවා. අපිට ණය මුදලක් අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අපි තාක්ෂණික සහාය ලබා ගැනීම නතර කරන්නේ නැහැ. ශ්‍රී ලංකාව බැඳී සිටින ආකාරයට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කොන්දේසි අපිට කරනවා. දැනටමත් රටේ බැංකු සහ මූල්‍ය ආයතන වලින් ලබා දී ඇති ණය මුදල් වලින් නොගවා ඇති ප්‍රමාණය රුපියල් බිලියන 700ක් විතර මේවා අපි අය කර ගන්න ඕනේ. 2019 අග වෙනකොට ස්ථාවර බැඳුම් කර ඩොලර් මිලියන 15000ක් ආපහු ගෙවන්න තිබුණා. නමුත් අපි අද වෙනකොට ඒක ඩොලර් මිලියන 13000ට අඩු කරගෙන තියෙනවා. ඒ කියන්නේ ඩොලර් බිලියන 2ක් ගෙවලා ඉවරයි. ඒ කියන්නේ විදේශ ණය අඩු වෙලා කියලා ජනාධිපති ලේකම්වරයා කරන ප්‍රකාශය වාර්තා කර සිටිනවා. මේ පාර එන්නේ ජනතා හිතවාදී එහෙම නැත්නම් යටිතල පහසුකම් සංවර්ධනය කරන අයවැයක් කියලා වාර්තා කරද්දී එලෝන් මස්ක් එයාගේ ස්ටාලින්ක් සමාගම ඉන්දියාවේ ලියාපදිංචි කරනවා කියලා විදේශ පුවත් අතරේ වාර්තා කරනවා. ඔහු ඊළඟ අදියරට සූදානම් සුප්‍රසිද්ධ බිලියනපති එලෝන් මස්ක් එයාගේ ස්පේස් එක් සමාගමේ එක ශාඛාවක් විදිහට එක ආයතනයක් විදිහට ස්ටාලින්ක් ආයතනය ඉන්දියාවේ ආරම්භ කරනවා. අරමුණ තමයි ඉන්දියාව තුළ චන්ද්‍රිකා තාක්ෂණය යොදා ගන්න අන්තර්ජාල සේවා සම්පාදනය. ඒ කියන්නේ ඉන්දියාවේ ආශ්‍රිතව සැටලයිට් ස්ථානගත කරලා චන්ද්‍රිකා ස්ථානගත කරලා චන්ද්‍රිකා ආශ්‍රිත සේවා සපයන එක. ඒකෙන් මොකද කරන්න පුළුවන්? එතකොට විවිධ ඔය ආර්ථික කටයුතු වලට තොරතුරු සම්පාදනය කිරීමේ කටයුතු වලට වගේම ඔය දුරකථන ජාල ඊට පස්සේ ටෙලිවිෂන් චිත්‍රපටි මේවට එහෙම මේ තාක්ෂණය යොදා ගන්න පුළුවන්. ඒගොල්ලෝ එන්න ඉන්දියාව ආසියාව පැත්තට එනවා. ඒකේ ප්‍රතිඵල සහර පාසල් වැසී යාමේ ප්‍රතිඵල මේ දුරකථන හාදුව නොලබූ තරුණයාගේ සිරුර එල්ලෙයි ගම්පහ තිලකරත්න දිසානායකයි කියන්නේ කතා කරලා තියෙනවා තමන්ගේ පෙම්වතියට හාදුවක් ඉල්ලලා තියෙනවා. හාදුවක් ඉල්ලපු වෙලාවේ දුරකථනයේ පෙම්වතිය අතින් බිමට වැටිලා ඊට පස්සේ මෙයා මේ තරහට මේක තිබ්බා කතා කරේ නැහැ කියලා හිතලා අවසානයේදී තරුණයාගේ සිරුර එල්ලෙයි. මේ තරුණයාගේ සහ තරුණියගේ වයස් ප්‍රමාණයෙන් අපි කියන්නේ නැහැ. ඊළඟට එලෝන් මස්ක්ලා ඉන්දියාව කිට්ටුව සැටලයිට් ස්ථානගත කරද්දී ඊට පස්සේ වෙන්න පුළුවන් ඊළඟ දේ මොනවද? ලංකාවේ ඔය ගුග්ලිං වලදී එහෙම නැත්නම් Google search කරද්දී පිරික්සුම් යන්ත්‍ර වලින් වැඩිපුරම හොයන්නේ මොනවද කියලා එක කාලයක කතාවක් ආවා. ඒ අතරේ මේනක විජේගුණසේකර අද රතු ඉරට පරිවර්තනයක් කරනවා. මම නිල් සිනමාව නැරඹීම අත්හැරියේ ඇයි? මේ රයන් ගාව්ලි කියන ලේඛකයෙක් කරන ලියවිල්ල තමයි මේක ආందోලනාත්මක ලියවිල්ලක්. හේතු දෙකක් නිසා මම නිල් සිනමාව නරඹන්නේ නැහැ. පළමු හේතුව එමගින් මගේ පෞද්ගලික කල්පනාලෝකයේ කෝපයෙන් සහ ප්‍රචණ්ඩත්වයෙන් පුරවා දමනවා. කෝපය සහ ප්‍රචණ්ඩත්වය මා තුළ තිබූ දෙයක් නෙවෙයි. ඒ මට අවශ්‍ය දෙයක්ුත් නෙවෙයි. දෙවන හේතුව මම නිල් චිත්‍රපට බැලීමෙන් තමයි චිත්‍රපට ආශ්‍රිත ගණිකාවෘතිය සඳහා නිෂ්පාදන ඉල්ලුමක් නිර්මාණය වෙන්නේ. මම බැලුවොත් තමයි නිර්මාණය සඳහා ඉල්ලුමක් ඇති වෙන්නේ. මොකද ඒක තමයි ඇත්තටම නිල් සිනමාව කියන්නේ කැමරාකරණය කරන ලද ගණිකාවෘතිය. අර්ථකථනයක් දෙනවා නිල් සිනමාව කියලා කියන්නේ කැමරා කරන ලද ගණිකාවෘතිය. ඒකට ඉඩ දෙනවද? කල්ලිවාදී සාහිත්‍යකරුවෙකුට ලැබෙන්නේ මොට්ට ආයුධ සාහිත්‍ය සම්මානලාභී එරික් කිලාපාරච්චි මහත්මයා කරන සාකච්ඡාවක්. මේ කොරෝනා කාලේ ලොක්ඩවුන් කාලේ තමයි ගොඩක් වෙලාවට ඔය නිල් චිත්‍රපට එහෙම නැත්නම් අන්තර්ජාලය අයුතු විදියට භාවිතය කරන්නේ. අපි ගෙවන්නේ විචාරකයන් පශ්චාත් නූතනවාදයේ ක්‍රතහස්ස වීම හා එහි අව탁සීරුවට අධි탁සීරුවට ලක් වුණු අවධියක
සරුවපිත්තල කලාව හා සමකාලන කලාවේ සරුවපිත්තල උපගුණේ නැවත කියවීමේ අවධියක් මේ පසුවෙන්නේ කොවිඩ් වසංගතයේ පූර්ණ ලෝක යුද්ධයේ පෙරදිග පෙරලකුණු ජාතිකවාදයේ මිත්‍යාවේදී බිඳවැටීම ආදී මගින් විවිධාකාරයේ පර්යාලෝකයන් නිර්මාණය කරනවා කියලා පර්යාවලෝකයන් නිර්මාණය කරනවා කියලා මේ සාකච්ඡාවේදී ඌ සඳහන් කරනවා. ඊළඟට දැන් නම් හොඳටම වෙලාව හරි ලබන අවුරුද්දේ ලෝක කුසලානිතේ නියම හැකියාව අපි පෙන්වන්නම් කියලා වනිදු හසරංග කියනවා. බංග්ලාදේශයේ පරාජය වීමෙන් පස්සේ ලංකාවේ අවසාන බලාපොරොත්තුවත් අහවර වෙනවා. හැබැයි අපේ ක්‍රීඩා ලෝලීන්ට පරාජය බාර ගන්න පුළුවන්. ඒ වුණාට ඉන්දියාවේ ක්‍රිකට් උන්මත්තකයන් කෝලිට තිරිසන් තර්ජනයක් කරලා තියෙන නූපන් දරුවා සහ බිරිඳ පිළිබඳව ඉතාම අපචාරාත්මක චෝදනාවක් අන්තර්ජාලයෙන් කරලා තියෙන්නේ. එහෙම තමයි බොර වලවල්. හැබැයි පිරී තිබෙන නිමල හිතක ලංකාගම පැරණි මතක කියන ලිපිය චතුර ගීතනාත් බණ්ඩාර විශේෂංග ලිපිය ලංකාගම පාරදිගේ කියන ලිපිය අපි තෝරගන්නවා. කතානායකයා වෙන්නේ වතුගල ගමගේ සිරිසේන. අප ඉදිරියේ සිටින ජව සම්පන්න පුරුෂයා මේ වන විට ලංකාගම ජීවත් වන වයස්ගතම පුද්ගලයාය. ඔහු කියනවා ඒ දවස්වල මතක තාම තියෙන්නේ නිම කරගන්න බැරි රහක්. ලංකාගම ඒ සන්තිය ලංකාවේ තිබුණු දුෂ්කර ගම්මාන වලින් එකක්. හැබැයි පුදුම කියන්නේ මේ ගමේ හිටපු කාටවත් එදා දුෂ්කර බව දැනුනේ නැහැ. අපේ ජීවිත ඉස්සර තවලමට යන්න රාජකාරී කටයුතු වලට යන්න අපි ඩී.ආර් මහත්තයා හම්බුනේ තවලමට ගිහිල්ලා. බට අකුල් ගල් පල්ලෙන් තමයි ඉතින් පාරවල් තිබුණේ. ඒ කාලේ තිබිච්ච තව වියක් තමයි පොළොං වී කියලා කියන්නේ. ඒකෙත් හොඳ අස්සන්න. කුඹුර කපල ඉපනැල්ල හිටවනවා මයියොකු. බහින්නේ ඉතින් මදි නොකියන්න. එහෙම හිටපු අපිට 77න් පස්සේ තමා මේ කරදර ඇති වුණේ. කුඹුරු කපලා හිටවනවා මයියොකු ඊට පස්සේ අල බහිනවා මදි නොකියන්න. මේ පැරණි මතක අතර නිමල මතක අතර කියන්නේ රසායනික පොහොර දාලා කරපු වගාවක් පිළිබඳව නෙවෙයි. අඳින කාටුන් අපි කියවනවා. සුළු කල්ලියක් තමයි බොරු ප්ලාන් කරන්න කියලා සජිත් ප්‍රේමදාස මහත්මයා කියනවා. අංජන කියනවා මේ කතාව වෙන විදියකට. එජාප හෝ සජබ ආණ්ඩුවක් ගේන්න තරම් රටේ රැල්ලක් ඇති වෙලා නැහැ කියලා පාටිලේ මාධ්‍යයට කියනවා. කෙලින්ම සජිත්ට කිව්වා නම් ඉවරනේ. ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් ලියවෙන්නෙත් ඔය සිතවිල්ලටම තමයි. ආණ්ඩුව කරේ ජනතාව කලකිරුණත් එජාප හෝ සජබ ආණ්ඩුවක් හදන්න තරම් රැල්ලක් නැහැ කියලා පාටිලේ කියන්නේ. ඒක තේරුණා නම් ලොකු දෙයක්. අංජන ඊළඟට අදින කාටුන් එක දිනමින පුවත්පතට අයියයි මල්ලි දෙන්න ටිල්වින් අයියල් අනු මල්ලි දෙන්න පෝස්ටර් තාප්ප පාප්ප හොයාගෙන යනවා ගමට පටන් ගමු ගමෙන් කියලා. තරුණය තාප්පවල චිත්ත ඇඳ දැන් ගහමු පෝස්ටර් කියලායි කියන්නේ. ඊළඟට පංකජරුවින්දගේ සරදම පොහොට්ටුවට අවුරුදු 5යිලු. පිපෙනවට වැඩිය ඇහෙන්නේ පුප්පන සද්දෙනේ. හසන්ත විජේනායකගේ හුරේරා පොකට් කාටුන් එක මේ පාර ඉදිරිපත් කරන්නේ සාම්ප්‍රදායික නොවන අයවැයක් කියලා පීබී කියනවා. අපිත් ඔය කිව්වේ පත්තරේ තිබිලා. අලුත් ඒවට වඩා සාම්ප්‍රදායිකයවම හොඳයි වගේ නේද සර්? හුරේරා එහෙමයි කියන්නේ. දවසේ පද 4ෙන් නිම කරනවා. විදුරා බේනායකයි නිර්මාණය කරන්නේ දවසේ පද 4 වෙන කතාවක්. කටින පෙරහැරෙත් මැණිකේ මගේ හිතේ නලාබෙර දවුල් හඬ රැව් දිදී ඇතේ මෙහෙම ගියොත් නම් මේ රට දුවේ පුතේ මොනව වෙයිද පවසනු බැහැ අනාගතේ කටින පෙරහැරෙත් මැණිකේ මගේ හිතේ මොනව වෙයිද පවසනු බැහැ අනාගතේ කල්පනා කරලා බලන්න විමසිල්ලෙන් ඉන්න අපි හිටමු එහෙම ඔබට ආයුබෝවන්